අයිබෝන් අද මේ පළවෙනිදා ලෙඩ දුකින් පෙළෙන ඌන් දැන් ඉතින් නැගිටියව් කොරෝනා සටනට සැරසියව් ලෙඩ දුකින් පෙළෙන ඌන් දැන් ඉතින් නැගිටියව් කොරෝනා සටනට සැරසියව් මේ පාර දේශපාලන මැයි රැලි උද්ඝෝෂණ ඒවා නැහැනේ දෙවෙනි වතාවට මේ අවුරුද්දෙත් නැහැ. ඒ නිසා මේවර මැයි දිනේදී අපිට අපේ සටන් පාට ගෙනියන්න පුළුවන්. ඒ නිසා කොරෝනා සටනට සැරසියව්. ඒක තමයි අපේ සටන් පාටය. අද දිනමින පුවත්පත මතක් කරනවා වැඩ කරන ජනතාවගේ දිනය. අදයි 134 වෙනි මෙවර සැමරුමට සැමරුම් උත්සව පෙළපාලි නෑ. සෞඛ්‍ය උපදෙස් මත සැමරුම් නැවතූ බව කම්කරු නායකයෝ කියති. මෙවර සැමරුමදාත් කම්කරුවන් රැකියා සුරක්ෂිත භාවයේ අර්බුදයක සිටින්නේ. මුළු ලෝකයේම මේ මොහොතේදී කම්කරු දිනය සමරන්නේ මිලියන ගණනක් සේවකයන්ගේ රැකියා අවදානමේ ලෝකයේ පවතින මොහොතක. අද මේ මොහොතේ අපි සූදානම් ඒ සියලු දෙනාට යහපත සැලසෙන කම්කරු දිනයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසලා බලන්න. අද අපිට තියෙන්නේ ඊ පුවත්පත් රට පුරා ඉදිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ නිසා අද පුවත්පත් මුද්‍රණය වෙලා නැහැ. ඉරිද පත්තර එන්නේත් නැහැ. ඒ නිසා අපි ඊ පුවත්පත් වල තියෙන පුවත් මොනවද කියලා විමසලා බලන්න සූදානම්. මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ප්‍රසාද්. අද මැයි දිනේ නිසා ලංකාවේ ජාතික පුවත්පත් සියල්ලකම වාගේ මැයි දින පණිවිඩ පිළිබඳව සඳහන් වෙනවා. අපිට පුළුවන් මව්බිම පුවත්පතේ ජාතික දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ මැයි දින පණිවිඩ ඉදිරිපත් කරලා තියෙනවා. අභියෝග ජය ගැනීමට කම්කරු දිනය අවස්ථාවක් කරගනිමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. ඊළඟට වසංගත තත්ත්වය දුරලීමේ සටනට වැඩ කරන ජනතාවගේ ශක්තියත් එකතු කරගනිමු කියලා අග්‍රාමාත්‍යවරයා තමන්ගේ මැයි දින පණිවිඩයේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කියා සිටිනවා. අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න සාමූහික විසඳුම් සෙවිය යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මැයි දින පණිවිඩයේ සඳහන් වෙනවා. කම්කරුවන් ඇතුළු ප්‍රජාවට සුදුසු ආර්ථික තත්ත්වයක් උදා කර දෙමු කියලා සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයාගේ මැයි දින පණිවිඩය. ඊළඟට නව සමාජයක් බිහි කරන එක්ව පෙරට එන්න මේ යෝජනාව ජාතික ජනබලවේගය කරන්නේ. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩයේදී කියනවා අයිතීන් දිනා ගැනීමේ අරගලය වෙනුවෙන් එක්ව නැගී සිටමු කියලා. රටින් එන නැව් දෙස බලා සිටින යුගය අවසන් කරමු කියලා ජාතික නිදහස් පෙරමුණ තමන්ගේ මැයි දිනේදී ඉල්ලා සිටිනවා. කොරෝනා මැඩලන්න කැපවෙන කම්කරු ජනතාවට ප්‍රණාමය කියලා ජනමාධ්‍යවේදී මිතුරෝ සංවිධානය තමන්ගේ මැයි දින පණිවිඩයේදී ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳව අද පුවත්පත් ගණනාවක වගේම විශේෂයෙන්ම මව්බිම් පුවත්පත වෙනම පිටුවක් පළ කරලා තිබෙනවා රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලනඥයන්ගේ මැයි දින සුබ පැතුම් පණිවිඩ පිළිබඳව. ඒ අතරේ මව්බිම කියනවා ජවිපෙන් Facebook මැයි දින සැමරුමක් කියලා. මව්බිමට අනුරාධා හේරත් වාර්තා කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි දින සැමරුව අද පෙරවරු 10ට Facebook ඔස්සේ සජීවීව පැවැත්වීමට කටයුතු කර ඇත කියලා කියනවා. කොහොමුණත් මේ දවස්වල Facebook වල තියෙන ගොඩක් දේවල් පිටිපස්ස JVP එකේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා ප්‍රසන්න. ඔව්. මැයි දින ගැන ඉවරද? ඔව් සුබ පැතුම් මේ සියල්ල ඉවරයි. ඔව් මැයි දින ගැන කියද්දි දැන් අද මැයි දිනේ සමරන්නේ නැහනේ ලෝකේම. ලෝකේ කම්කරු ජනතාවගේ සැමරීමක් වුණත් සමරන්න බෑ කොරෝනා අවසන්ගෙත හේතුවෙන්. ඔව්. ඒ වගේම මේ වගේම තවත් මැයි දිනයක් සමරු නැති අවස්ථාවක් වෙන අපේ ඉතිහාසයේ දිනුෂ මීට වසර 33කට පෙර 1987 මැයි දින සැමරුම. මොකද 87 දී ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක රටේ ඇතුළු තත්ත්වයක් සමගම මැයි දින තහනම් කරා ඒවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින්. නමුත් නාරායන්පිට අභයාරාම විහාරස්ථානය තුලදී මැයි දින සැමරුමක් පැවැත්වුණා. මුරුත්තෙට්ටු ආනන්ද හිමියන් සහ මාදුලා සොබිදා මව්බිම සුරකීමේ සංවිධානය තමයි සංවිධානය කරේ. මෙහිදී ඇතිවෙච්ච අවාසනාවන්ත සිද්ධියකදී වෙඩිතැබීමක් සිදු වුණා පොලිසියෙන්. ලංකා ගණිත නීතිගත සංස්ථාවේ ලෙස්ලි ආනන්දලා සහෝදරයා මිය ගියා. ඒ වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කිත්සිරි මෙවන් රණවක ශිෂ්‍යයාත් මතන ඝාතනයට ලක් වුණා. ඒ ලේ වැගුරුණු මැයි දිනයක් තමයි එදා තිබුණේ. මුළු ලංකාවේ මැයි දිනය තහනම් කරපු අවස්ථාවේදී මතන්නේ නාරායන්පිට අභයාරාම විහාරස්ථානයේ කොහොමත් ඒ කියන්නේ සාමාන්‍ය දේශපාලන විප්ලව වලට බියේ නැතුව ඉදිරියට එන ස්ථානයක් හම්දුරු. එහිදී කිව්වා මේක නතර කරන්න බෑ කියලා. මොකද එතෙන්දී තිබුණේ අර මේ රජය සහ දේශප්‍රේමී සංවිධාන සහ රජය සමග අරගලයක් තිබුණා. මොකද 87 ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියන් සාමසාධක හමුදාව ලංකාවට පැමිණි විරෝධය පළ කර ඇතිවු කරුණු තමයි මම හිතන්නේ මව්බිම සොරකී සංවිධානයේ
ප්‍රධාන සටන් පාට බවට පත් වුණේ ඒදී මේ මයි රැලිය ගැන මම මතක් කරනවා මොකද මේ අවස්ථාවේදී මේ රැලිය පැවැත්වෙන්නේ නැති නිසා. ඔව් ඒ වගේම ගිය අවුරුද්දෙත් මේ රැළිය පවත්වන්නට බැරි වුණා. කොහොම වුණත් මේ රැළි පැවැත්වුවේ නැහැ කියලා කම්කරු ජනතාවට විශේෂයෙන් ලැබුණු දෙයක්වත් නැහැ, නොලැබුණු දෙයක්වත් නැහැ නේද කියලාත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. අද දිනවල ප්‍රධාන පුවත වන්නේ අඩුපාඩු මගහරවා ගනිමින් කොරෝනා මර්ධනය සාර්ථක කරගනිමු කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනවා. මේ සම්බන්ධයෙන් වෛරසයේ මර්ධනයෙන් අපි ඉදිරියෙන් ඉන්නේ. නිවෙස්වල සිටින ළමයින්ගේ මානසික සුවතාව රකින්න විශේෂයෙන්ම ඊයේ දවසේදී මහාචාර්ය මලිත් පීරිස් මහත්මයාගේ ප්‍රකාශයක් අපට දක්වමින් තමයි ජනාධිපතිතුමා කියන්නේ ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දී ශ්‍රී ලංකාව කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර අනුව අපි ඉස්සරහින් ඉන්නේ කියලා. මොකද මහාචාර්ය මලිත් පීරිස් කියලා කියන්නේ හොංකොං හි සිටින ශ්‍රී ලාංකික විද්වතෙක්, විශේෂයෙන්ම වෛරස් පාලනය පිළිබඳව ලෝක අප්‍රකට විද්වතෙක්. මහාචාර්ය මලිත් පීරිස්ගේ අදහස් අනුව තමයි ජනාධිපතිතුමා මේ ප්‍රකාශ කරන්නේ. අපි ලෝකයේ කොරෝනා මර්ධන ව්‍යාපෘති අතරින් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි කියන්නේ නිවෙස්වල සිටින ළමයින්ගේ මානසික සුවතාව වෙනුවෙන් විශේෂයෙන්ම කටයුතු කරන්න ඕනි කියලා. ඒ අනුව යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් ක්‍රමවේදය තුළ. මොකද මේ සියල්ලන්ටම අලුත් අත්දැකීමක් අපේම ක්‍රමයක් අපි හදාගෙන යන්නේ. ඒ අඩුපාඩු මගහරවා ගනිමින් කොරෝනා මර්ධනය කිරීම සඳහා සියලු දෙනා කැපවෙමු කියලා විශේෂයෙන්ම මෙතෙක් මේ ව්‍යාපාරය මේ ව්‍යායාමය සඳහා කැප වුණු සියලුම වෙද හෙද ආරක්ෂක සියලුම කාර්ය මණ්ඩලවලට ස්තුතිය පළ කරමින් ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කර සිටියා. ඒ අතරේ දිනමිනත් කියනවා PCR පරීක්ෂණ 21000ක් සිදු කළා කියලා. ඒක මව්බිමේ ප්‍රධාන සිරස්තලයක් හැටියට වාර්තා කරනවා. PCR පරීක්ෂණ 21000කින් ආසාදිතයන් උනේ 3%යි. දේශීය ඖෂධ ගැනත් අවධානය පරීක්ෂණ කට්ටල මෙහෙදිම හදයි කියලත් යෝජනා කර සිටිනවා. එහෙම නැත්නම් මව්බිම වාර්තා කර සිටිනවා. ඒ අනුව විශේෂයෙන්ම ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච සාකච්ඡාවේදී තමයි මේ කරුණු අනාවරණය වෙන්නේ. ලංකාවේ PCR පරීක්ෂණ 21000ක් කරලා තිබෙනවා. රජයේ වෛරසයේ මර්ධනයටගත් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී ප්‍රකාශයටපත් වුණා. නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කිරීමේදී වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණයි. 997 දෙනෙකුගෙන් නාවික හමුදා සහෝදරයන්ගේ 159 දෙනෙකු පමණයි වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තිකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේද ප්‍රතිශක්තිකරණ වර්ධනයට දේශීය ඖෂධ මගින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යයනය කළ යුතු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ. විශේෂයෙන්ම හෙළසුවය කැඳ ඒ වගේම දුම්හට්ටිය මේ වගේ දේශීය ක්‍රම පිළිබඳව විශ්වාසය තබන්න අවස්ථාවක් උදා වෙලා තිනවා. අර ශ්‍රී ලාංකික මුල්ම රෝගී අමාත්‍යකර ප්‍රදේශයෙන් සුව වෙච්ච ඔහු කිව්වා ඔහු IDH රෝහලේදී මේ හෙළසුවය කැඳ සහ දුම්හට්ටියේ ප්‍රතිඵල අත්දැක්කා කියලා. ඒ නිසා ජනාධිපතිතුමා කියනවා දේශීය ක්‍රම පිළිබඳවත් අවධානය යොමු කළ යුතු මොහොතක් මේ දේශීය වෛද්‍යවරුන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ නිරෝධායන කටයුතු වලින් සහභාගී කරගන්න කියලා. දැනටත් මම හිතන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලදී මේ දේශීය ආයුර්වේදයටත් මම හිතන්නේ විශේෂ අවධානය යොමු කරනවා ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ විසින්. මව්බිම් පුවත්පත කියනවා දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බව. වෛරසයේ මර්ධනයට එන්නතක් සොයා ගන්නාත් එක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඊයේ පෙන්වා දී තිබුණා. විශේෂයෙන්ම දුමායනය කැඳ වර්ග කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරන්න කියලා මෙහිදී සඳහන් වුණා. කොහොම වුණත් ඇඳිරි නීතිය කාල සීමාවදී ළමයින්ගේ මානසික සුවතාව ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියා කිරීමේ වැදගත්කම ඊ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා මේ තත්ත්වය ඇතුලේ. මොකද එතෙන්දී මේ ඉතා වැදගත් වෙන ඇතැම් ළමයිගේ මානසිකත්වයේ දැඩි ලෙස පීඩනපත් වෙලා තියෙනවා කියලා ළමා රෝග විශේෂඥයින් පවා කියනවා. මොකද අපි දැක්ක දැන් විදේශ මාධ්‍යවල වාර්තා වෙනවා දිනුෂ දැන් ඉතාලි වගේ රටවල කියනවා මට වෙඩි තියා ගන්න ඕන, දිවිනසා ගන්න ඕන කියලා වැඩි හිටියා. ඒතකොට ඇමරිකාවේ වෛද්‍යවරියක් දිවිනසාගෙන තියෙනවා. කොරෝනාවට ප්‍රතිකාර කරපු. ඒතකොට මුන්ගේ මානසික ව්‍යාකූලත්වය, ඒ කියන්නේ සංකූලතාවය කියන දේ ඉතාල වැදගත්. මෙතෙන්දී මම හිතන්නේ දැන් එක දිගටම ගෙදරක ඉන්න ගියොත් එකම කට්ටිය දකිනකොට එකම රූපරාමු දකිනකොට ඒ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා ළමා මනස තමයි රැක ගන්න ඕන. ඒ නිසා දෙමව්පියන්ට වැඩි හිටියන් දැඩි වගකීමක් තියෙනවා. වගේම අගමැතිතුමා දරුවන්ට බොහොම ආදරය කරන දේශපාලනඥයෙක් විදිහට මම Facebook මගින් දරුවන්ට සම්බන්ධ වීමත් නිර්මාණ සඳහා සම්බන්ධ වීමටත් අගමැති කාර්යාලයේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක ඉතා වැදගත්. මොකද සමීපම නායකයෙක් විදිහට අග්‍රාමාත්‍යවරයා ළමයින්ට. ඒ නිසා මම හිතන්නේ ජනතාව දැඩි වගකීමක් තියෙනවා මේ මල් පැල වගේ ඉන්න ළමයි ටික රැක ගන්න.
ඒ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියත් ක්‍රියාත්මක කරන විශේෂ වැඩක්. ඒ කියන්නේ පවුලේ හැමදෙනාම එකතු වෙලා චිත්‍ර අඳින්න හෙට රට කියන තේමාව යටතේ ඒ චිත්‍ර අඳින අවස්ථාවේ පින්තූර 5ක් සහ චිත්‍රය දරුවන්ගේ චිත්‍රය එවන්න චිත්‍රය ගැන ඇගීමක් තියෙනවා, තෑගි තියෙනවා. මොකද පවුලක් විදියට එකතු වෙලා ඉන්න එක මේ වෙලාවේ හරි වටිනවා කියලා අවධාරණය කරන්න ඕනේ. ඒ කියන්නේ චිත්‍ර අඳින පවුලම එකතු වෙලා. මව්බිම කියනවා ආසාදිතයන් 502යි 154කට සුවයි මුළු ගණන 663යි. මුළු ගණන 663යි කියලා කියන්නේ මෙතෙක් අර චීන ජාතික කාන්තාවගේ සිට මේ දක්වා වාර්තා වෙන ප්‍රමාණය 663යි. ආසාදිතයන් මේ මොහොතේ ඉන්නේ 502යි 154කට සුවයි. ඊයේ දවසේදී රෝගීන් 14 දෙනෙක් වාර්තා වෙනවා. ඊයේ දවස විශේෂයි. ඒ තමයි පහුගිය මාස එකහමාරක පමණ කාල සීමාව තුලදී වාර්තා වෙන ආසාදිතයන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. සිල්ලර භාෂාවෙන් කිව්වොත් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් වාර්තා වෙන ලෙඩ්ඩු ගන්නට වැඩිය සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඊයේ 14 දෙනෙක් රෝගීන් වාර්තා වෙනවා, ආසාදිතයන් වාර්තා වෙනවා, 18 දෙනෙක් ගෙදර ගිහිල්ලා තියෙනවා. මේක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. පසුගිය දින කිහිපය තුළ දිනුෂ දැන් සුව වෙච්ච ප්‍රමාණය වැඩිම දිනය තමයි ඊයේ දිනය. ඒක ඉතාල වැදගත් වань. ඔව්. මාස එකහමාරකට පමණ පස්සේ. දැන් මෙහෙම කිව්වම හිතෙන්න පුළුවන් බොරු මේ ආණ්ඩුව බොරු කියනවා ඇති කියලා. කොහොම වුණත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කියන කොරෝනා මෙහෙයුමේ සැබෑ තත්වය හෙට උදේ 10ට සියලුම මාධ්‍ය වලින් නිවැරදිම තොරතුරු අලලලා රාජ්‍ය බුද්ධ්‍යංශයේ වාර්තාවක් හදලා තිනවා. ඒ සියලුම නිවැරදි තොරතුරු හෙට ලබා දෙන්න නියමිත බව. අපිට පුළුවන් අද අරුණ පුවත්පත සුපුරුදු පරිදි වාර්තා කරන ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කොපමණද කියලා ඒ ඔවුන්ගේ දෙවැනි පිටුවේදී වාර්තා කර සිටිනවා. ලොව පුරා කොවිඩ් ආසාදිතයන් කොපමණ ප්‍රමාණයක් වාර්තා වෙනවද කියලා අද අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව ලොව පුරා 32,71,295 දෙනෙක් කොරෝනා ආසාදනය වෙලා තිනවා. මරණ 2,31,247ක්. වැඩිපුර මරණ තවදුරටත් වාර්තා වෙන ඇමරිකා එක්සත් ජනපදයෙන් ඒ 62,315ක්. ඇමරිකා එක්සත් ජනපදයෙන් වැඩිපුර මරණ වාර්තා වෙනවා. ඊයේ ලෝකයේ අවදානම යොමු වූ තවත් කාරණයක් තමයි 500 විද්‍යාඥයින්ව ලුයි මොන්ටේෂ් කියන මහත්මයා. ඔහු තමයි මම හිතන්නේ වසංගත රෝග විශේෂඥයෙක් වෛද්‍යවරයෙක්. 2008 දී නොබෙල් ත්‍යාගය හිමි කරගත්ත HIV සම්බන්ධ AIDS රෝගය සම්බන්ධ යම් සොයා ගැනීම කරපු ප්‍රතිකාර සම්බන්ධ. ඔහු කියනවා දැඩි ලෙස කියනක විද්‍යාගාරයක් තුල ලිපෝදුපු වෛරසයක්. ඒ වගේ මේක දැඩි කාලයක් පවතින්නේ නැහැ කියලාත් ඔහු කියනවා. මේක යම් කිසි උපරිමයකට ඇවිල්ලා ඉතා ශීඝ්‍රයෙන් මේක නැති වෙනවා කියලාත් ඔහු පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔව් කෙටි කාලයක් කියන එකෙන් ඔහු අදහස් කරන අවුරුදු එකහමාරක දෙකක පමණ කාලයක් තුලදී මේක නැති වෙන්නත් පුළුවන් කියලා ඔහු කියනවා. මොකද ඔහුගේ පරීක්ෂණ වල අලුත්ම තත්ත්වයේ මාධ්‍යයට නිකුත් කරා. ඔව්. ඒ අතර ලංකාවේ තත්ත්වය කොහොමද? නැවත වතාවක් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ලංකාදීප පුවත්පත කියනවා COVID-19 ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙහිමයි. තහවුරු කරන ලද ආසාදිතයන් සංඛ්‍යාව 663යි. සුවය ලැබූ ගණන 154යි. රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 502යි. ඊයේ දවසේ 14ක් වැඩි වුණා කියලා වාර්තා කරන සැකමත වෛද්‍ය අධීක්ෂණයටතේ 187 දෙනෙක් ඉන්නවා. මරණ සංඛ්‍යාව 7ක් වාර්තා වුණා ශ්‍රී ලංකාවේ. මෙතන ලංකාදීපේ කියන මුළු රටේම කොරෝනා රෝගීන් 663ක් ඉන්නවා. එයින් 466ක්ම බස්නාහිර පළාතෙන් කියලා. 663න් 466ක්ම බස්නාහිර පළාතෙන් කියලා වාර්තා කරනවා. ඒ වගේම කොරෝනා මෙහෙයුමේ සැබෑ තත්ත්වය පිළිබඳව මේ විදිහට වාර්තා වෙද්දී බස්නාහිර කොරෝනා මර්ධනය පිළිබඳවත් පුවත් තියෙනවා. අද මව්බිම් පුවත්පත කියනවා ඊට කලින් ලංකාදීපේ තියෙනවා අර දැන් 663න් 466ක්ම බස්නාහිර පළාතේනේ. එයින් එහෙම තත්ත්වය තිබුණා වුණත් බස්නාහිරෙන් කොරෝනා පාලනය වෙලා ඉදිරියේදී මුළු මනින්ම නිදහස් වෙවි කියලා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කරන ප්‍රකාශය සුජිත් දේවාපුලගේ වාර්තා කරනවා. සුජිත් හේවාපුලගේ වාර්තා කරනවා බස්නාහිර පළාතෙන් තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ. හැබැයි බස්නාහිරෙන් කොරෝනා පාලනය වෙලා තියෙන බව ඒ සහනදායී පුවත අද වාර්තා කරනවා ලංකාදීපේ. අපි විරාමයක් ගන්න සූදානම්. අද මව්බිම කියනවා කොරෝනා ආසාදිතයන් 14ක් කුඩ්ඩෝ කියලා. ශිරාන් රණසිංහ වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට. මෙරටින් වාර්තා වී තිබෙන කොරෝනා රෝගීන්ගෙන් 14 දෙනෙක්ම මත්කුඩු වලට බැහැවුවන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා. මේ කුඩ්ඩෝ කියන වචනය අපිට සමාජයෙන් තුරන් කරන්න මේ වැසනත් එක්ක ඉඩ ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා. කුඩ්ඩෝ කියලා මේ හාස්‍යයෙන් උපහාසයෙන් කතා කළා වුණත් මේ කාගේ හෝ වරදක් නිසා මේ වැරදි මඟට පිවිසිච්ච උදවිය. මේ අනුව අජිත් රෝහණ මහත්මයා සඳහන් කරන ලංකාවේ කොරෝනා ව්‍යාප්ත වෙච්ච ආකාරය බැලුවාම අර පොකුරු 31කින් තමයි
නැත්නම් මූලයන් 31කින් තමයි මුල් 31කින් තමයි විහිදිලා ගිහිල්ලා තිබුණේ. ඒ 31කින් 27ක් අක්‍රිය වුණා. ඔය අකුරන ඔය ආදී විදිහට බණ්ඩාරගම විදිහට. ඊට පස්සේ 4ක් ඉතුරු වෙලා තිබුණා. ඒ 4ෙනුත් දැන් එක් මූලයයි එහෙම නැත්නම් එක ක්ලස්ටර් එකයි එක පොකුරයි දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ. ඒකත් ටිකෙන් ටික හීනකින් පවතින බව මාවත ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා සෑහෙන. ඒ වගේම මුණසිංහපුර අඩු වෙලා තියෙනවා. ඒ අනුව එකයි ඉතිරි වෙලා තියෙන්නේ අජිත් රෝහණ මහත්මයා කියන විදිහට. බියගම නාවිකයාගේ කොණ්ඩේ කැපූ බාබර් PCR පරීක්ෂණයට බියගමකේ දුමින්ද මව්බිමට වාර්තා කර සිටිනවා. බියගම නාවික හමුදා සහෝදරයාගේ කොණ්ඩේ කැපපු බාබර් PCR පරීක්ෂණයට ලක් වී තිබෙන බව. ඊළඟට හුදකලා ප්‍රදේශවල ඖෂධ බෙදා හැරීමට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීමට නියමිත බව අරුණ පුවත්පත කියනවා. මේ හොඳ අත්හදා බැලීමක්. දැනටත් ලෝකයේ ඇතැම් රටවල් ඔය අප්‍රිකානු කලාපයේ රටවල් එහෙම ගමනාගමනයේ දුෂ්කර ප්‍රදේශවලට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරනවා. හුදකලා ප්‍රදේශවලට ඖෂධ බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරන්න කටයුතු කරලා තිබෙනවා. මේක හොඳ අත්හදා බැලීමක් වෙයි. මොකද අද වෙනකොට ලෝකයේ මේ ඩ්‍රෝන තාක්ෂණය ඖෂධ ඊට පස්සේ පොහොර කෘමිනාශක මේ සියලු කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරනවා. මේක හොඳ ඒ වගේම දැන් පණිවිඩ ලබා දෙන විශේෂයෙන්ම දැන් වුහාන් ප්‍රාන්තයේ ඒ ප්‍රදේශවල මුලදිම දිනුෂ මේ මිනිස්සුන්ට ගෙවල් වලින් එළියට යන්න එපයි කියලා කිව්වේ මේ ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන තමයි උන්ට ගිහිල්ලා කිව්වේ. උඩින් කිව්වේ එතකොට සම්බන්ධයක් නැති ප්‍රශ්නයක් නැහැ. ඒ දුරස්ථභාවය තියාගෙන අවශ්‍ය පණිවිඩය ලබා දෙන්න පුළුවන්. ඊළඟට අද අරුණ පුවත්පත කියනවා වැලිසර කඳවුරේ කිසිවෙකුට දැන් කොවිඩ් නැහැ කියලා. අරුණ ඊ පුවත්පත වාර්තා කරනවා වැලිසර නාවික කඳවුරේ සේවය කළ 4000ක් වන පිරිසට වෛරසය ආසාදනය වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන ගෙන ඇතැයි නාවික හමුදාපති වයිස් අධිමිරාල් පියල් ද සිල්වා මහත්මයා අරුණ ඊ පුවත්පතට ප්‍රකාශ කර බව. නාවික හමුදා කඳවුරේ වැලිසර කඳවුරේ කිසිවෙකුට දැන් කොවිඩ් බිය නැහැ කියන සිරසලට ප්‍රවෘත්තියක්. මම අර අජිත් රෝහණ මහත්මයා කිව්ව කාරණේ ඒක තමයි මම හිතන්නේ. මේ පොකුරු දැන් නිවිගෙන යනවනේ. ඔව්. මේ අතරේ ඉන්දියාවේ සිරවී සිටි තවත් සිසුන් 125ක් ශ්‍රී ලංකාවට ගෙන එයි වාර්තා කරනවා අද කටුනායක ගායා තිරිමාදුරගේ වාර්තාව කුපිට දක්වමින් මව්බිම් පුවත්පත. ඉන්දියාවේ සිරවී සිටි තවත් සිසුන් 125ක් ශ්‍රී ලංකාවට ගෙනීමට කල්කටා ප්‍රදේශයේ කල්කටාවල සිට. ඔව්. ඊළඟට දිනක PCR පරීක්ෂණ තවත් 1000කින් ඉහළට නැංවීමට කටයුතු කරලා තිබෙනවා. දිනක PCR පරීක්ෂණ තවත් 1000කින් ඉහළ නංවන්න කටයුතු කරලා තියෙනවා. ඒ අතරතුර අද මව්බිම ඇතුල් පිටුවක වාර්තා කරනවා නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් දිනකට PCR පරීක්ෂණ 20000ක් කළ හැකි යන්ත්‍රයක් නිපදවා තිබෙන බව. මේ දහසක ප්‍රමාණය 1500 කිරි ඉලක්කයට එන්නේ. අපේ තියෙන යන්ත්‍ර ගණනාවක්. ඒ කියන්නේ දැනට ලංකාවේ යන්ත්‍ර 115කට පමණ ආසන්න ප්‍රමාණයක් PCR යන්ත්‍ර තියෙනවා. ස්ථාන 16ක පමණ ස්ථාන 16ක තියෙනවා. දැන් මේ නව නිපැයුම දිනකට PCR පරීක්ෂණ 20000ක් කළ හැකි යන්ත්‍රයක්. මම හිතන්නේ අපි දිනපතා මේ වගේ නව නිපැයුම් පිළිබඳව බොහොම සතුටින් ආඩම්බරෙන් ඔබට ඉදිරිපත් කරනවා. මේ මොහොත තමයි ආයෝජකයන්ට හොඳ අවස්ථාවක් මේ නිර්මාණ කර්ම එහෙම නැත්නම් නිෂ්පාදනයක් විදිහට වෙළඳපොළට නිකුත් කිරීම දක්වා තියෙන ක්‍රමවේදයන් ටික. එහෙම නැත්නම් මේවා වෙළඳපොළට දාන්න, මේවා විදේශ වෙළඳපොළට ගෙනියන්න, ලංකාවට ඩොලර් රූපයන්න මේ හොඳ අවස්ථාවක් උදා වෙලා තිනවා. ඒ නිසා මේ නව නිපැයුම් පිළිබඳව ආයෝජකයන් ව්‍යවසායකයන් වෙන ඔබේ කාරුණික අවධානය යොමු කරන්න කියලා අපි තාම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔව් දිනුක නව නිපැයුම් කරුවන්ගේ සංගමයක් තියෙනවා. ඒ වගේම නව මේ ඉංජිනේරුවන්ගේ සංගමයකුත් තියෙනවා. එතකොට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට අපි මෙහිදී කියන දැඩි වගකීමක් තියෙනවා. මේ නිලධාරීන්ට මේ පුවත්පත්වල පළවන වාර්තා, ජනමාධ්‍ය පළවන වාර්තාවල නව නිපැයුම් කරුවන් සොයාගෙන උන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන සම්බන්ධීකරණය කටයුතු කරන්න විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට වගකීමක් තියෙනවා. අපි කියනවා ඔවුන්ගේ අවධානය ඉක්මනින්ම මේ සඳහා යොමු වෙන්න ඕන කියලා. ඔව් දැන් ඉස්කෝලවල තියෙනවා නව නිපැයුම් කරුවන්ගේ සංගම් තියෙනවා. මේවයි නව නිපැයුම් ඉදිරිපත් වෙනවා. පේටන්ට් එක ගත්ත අය ගොඩක් ඉන්නවා. සාමාන්‍යයෙන් පේටන්ට් බලපත්‍රය අවුරුදු 3කින් විතර අහෝසි වෙනවා. දැන් මේ නව නිපැයුම් හමස් පෙට්ටියට දාන්නේ නැතුව ඉදිරියට ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 10ක් තිස්සේ ඒක තමයි සිද්ධ වුනේ. ඔව්. අපි දැක්ක බදුළු ගුණවර්ධන මහත්මයා නවෝත්පාදන විෂය භාර මහත්මයා විදිහට ආයෝජකයන්ට මේ නව නිපැයුම් කරුවන් මුණ ගැස්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිනවා. මේවා ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අපි මේ මොහොතේදී මතක් කරන්න ඕනේ. පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස විපක්ෂය කළ ඉල්ලීම් කාලෝචිතයි කියලා හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයා කියන බව සුජිත් හේවාජූලිගේ වාර්තා කර සිටිනවා ලංකාදීප පුවත්පතට. ඒකට
ප්‍රතිචාරය සහ ඒක අනිත් පැත්තෙන් වාර්තා කරනවා මව්බිම් පුවත්පත කරුගේ දිව දෙකේ කතාව කියලා තමයි සිරස්සලේ වන්නේ. කරුගේ දිව දෙකේ කතාව තමයි නැවත වතාවක් පාර්ලිමේන්තුව රැස් කරන්න කියන එක දිව දෙකේ කතාවක් හැටියට පවසන්නේ. ඒකට එතෙන්දී උත්තරයක් තියෙනවනේ. ඔව්. වැළපෙන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා විමල් වීරවංශ අමාත්‍යවරයා කරන ප්‍රකාශය ව්‍යවස්ථා සභාව රැස් වුණ අවස්ථාවේදී හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයා කියන මම ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරන්න ඕනේ නැහැ. මේ රට මේ අවස්ථාවේදී මේ කොරෝනා මර්ධනය කරගෙන යන්න ඕනේ. නිසා පාර්ලිමේන්තුව කැඳවලා ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරන විධායක ව්‍යවස්ථාදායක අතර අර්බුදය ඇති කරගන්න එපයි කියන ඔහු ඉල්ලීමක් කරන සාකච්ඡා කරනවා. දැන් එහෙම කියලා දින කිහිපයකට පසු විපක්ෂයේ පක්ෂ නායකයින් යව පොලිරුම කියනවා ඒක හරි කියලා. ඔව්. එතකොට තව කොටසක් කියනවා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවන එක වැරදි කියලා. දැන් කතානායක කියන ධූරය ස්වාධීන වෙන්න ඕන දිනුස. එතකොට එක කොටසක් කියනවා නම් කැඳවන්න ඕනේ කියලා ඒ කොටස කියන දේ හරි කිව්වොත් කැඳවන්න එපයි කියන කොටසට කරන අසාධාරණයක් නේ. ඒතර කතානායකතුමා මම හිතා හිටපු කතානායකතුමාගේ தත්ත්වය කොහොමද දන්නේ? ඉතින් කතානායක ධූරේ ඉන්නවා නම් ඒ තනතුරේදී නම් ස්වාධීන වෙන්න ඕනේ. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ඔව්. වැළපෙන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියන සිරස්සලයටදී ප්‍රකාශ වෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති පසුබිමක රටේ කතානායකවරයෙකු නොමැති බවත් හිටපු කතානායකවරයාට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට නෛතික බලයක් නොමැති බවටත් මතක් කර දෙන බව විමල් වීරවංශ අමාත්‍යවරයා කියනවා. බලයක් නොමැති මොහොතක රජයේ කොවිඩ් හමුවේ එය මර්ධනය කිරීමට ගත් නැවත වතාවක් කියනවා. රජයේ කොවිඩ්-19 හමුවේ එය මර්ධනය කිරීමට වෙන් කරගත් මුදල් පිළිබඳ දැනගැනීමට අවශ්‍ය නම් ලබන 4 වෙනිදා අල්ලේගහ මන්දිරයේ පැවැත්වෙන හමුවට පුද්ගල දුරස්ථභාවයේ තබාගෙන සහභාගී වෙමින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද විමල් වීරවංශ අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. ඒ අතරේ මව්බිම් පුවත්පත කියනවා තවත් වාර්තාවක් ප්‍රකාශයක් උපුටා දක්වනවා. ඒ රවුෆ් හකීම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. ඔහු කියනවා පාර්ලිමේන්තුව කැඳවීමේ බලය සදාචාරාත්මක ජනපතිට තියෙනවා. සදාචාරාත්මකව ජනපතිට තියෙනවා කියලා කියන්නේ සදාචාරාත්මක කාරණා මතක් කරන්නේ රවුෆ් හකීම් මහත්මයා. ඔහු කියන විදියට මාර්තු 2 වෙනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ අතර ජුනි 2 වෙනිදා වන විටත් පාර්ලිමේන්තුව රැස් කිරීමට තිබූ අවස්ථාව මැතිවරණය කල් දැමීමත් සමග අවසන් වී තිබෙනවා, අහිමි වෙලා තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය අවලංගු වන අතර පැවති පාර්ලිමේන්තුව ඉබේ පණ ගැන්වෙන බව තමන්ගේ ස්ථාවරය යයි. තමන්ගේ ස්ථාවරය. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවීමේ බලය සදාචාරාත්මක බව රවුෆ් හකීම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටිනවා. අවස්ථාවේදී කොහෙදිවත් නෑ එහෙම. ඒ කියන්නේ ඔටෝමැටිකලි මේ පණ ගන්නනවා කියලා කියන්නේ. මම මේවා තමයි මෙන්න මේවා තමයි අර යම් මත හදනවා සමාජය තුල. දැන් පැහැදිලිව ජනාධිපති නීතිඥවරු ඒ විද්වතුන් හැම දිනක්ම කියනවා මේක අභිනව පාර්ලිමේන්තුව තියෙන්නේ කියන්නේ 70 70 එහෙම කරන්න බෑ. පාර්ලිමේන්තුව අවලංගු කිරීමේ නියෝගය ඒක කැන්සල් වෙන්නේ නැහැ කියලා පැහැදිලිවම කියනවා. එතකොට ජනත්වයට තමයි තියෙන්නේ අර හදිසි තත්ත්වයක් යටතේ. හදිසි නියෝග රෙගුලාසි වගේ දේවල් යටතේ තමයි කැඳවන්න. නමුත් එහෙම කැඳවන්න අවශ්‍ය නැහැ කියලා ජනත්වයට පැහැදිලිව කියනවා. ඒත් මේ අවස්ථාවේදී රවුෆ් හකීම් මහත්මයා කියනවා තමන්ට අභිමතය පරිදි තමන් හිතනවා. ඉතින් එහෙම ආණ්ඩු ව්‍යවස්ථාවේ වගන්ති එහෙම අර්ථ දක්වලා නැහැ. තමන්ට හිතන විදියට. ඔව්. ඊළඟට මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයා ජනාධිපතිතුමාට ලියුමක් කියවුවා. ජනාධිපතිතුමාගේ ප්‍රජායිතිය අහෝසි වේවි, දීපල අහෝසි කරගන්න අහෝසි වේවි ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කළොත් අද පටන් ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමේ බලය නැහැ, නෛතික බලය නැහැ කියලා. ඒකට පිළිතුරු ලිපියක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්මයා ලියනවා. මේක පුවත්පත් සියල්ලෙහිම වගේ වාර්තා කර තිබුණා. ජනපතිට මුදල් වියදම් කරන්න ව්‍යවස්ථාවෙන් බලය තියෙනවා. එය නොදැනීම ගැන කනගාටුයි. ජනාධිපති ලේකම්ගෙන් මංගලයට පිළිතුරු කියලා සඳහන් වෙනවා. මේ ලිපිය ජනාධිපති ලේකම්තුමා යවන ලිපිය මගින් සඳහන් කරනවා ඔබ දන්නා පරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි වූයේ 2015 වර්ෂය සඳහාත් 2014 ඔක්තෝබර් මාස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූ පරිසරයක් බව සඳහන් නොවීම. ඒ වගේම පහුගිය කාරණා කීපයක් මතක් කරලා දෙනවා. ඉතින් වැදගත් දිනවස 2019 සඳහා අනුමත විසර්ජන පනත අයවැය අස්තමේන්තු තිබියදී නැගූ බිල්පත් ප්‍රමාණය ඒ කියන්නේ රුපියල් බිලියන 182ක් වුණා. ඒ මුදල් පොහොර ඖෂධ වැඩිහිටි සහන හා විවිධ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් සැපයුම් කරනවට ගෙවා නොමැත. ඒකත් වරදයි. ඒතකොට ඒක ඒ චොදනවා ඉල්ලවන්නේ මංගල සමග හිටපු මුදල් අමාත්‍යවරයා. ඔව්. ඒක මතක් කරලා දෙනවා. ඔව්. ඒ කියන්නේ විසර්ජන පනත් කෙටුම්පත සහ විශේෂයෙන්ම ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන මේ අර ණය සීමාව ඉහළ දමා ගන්න කියනපු මේ සියලු අවස්ථාවලදී සහයෝගය දුන්නේ නැහැ. ඒ නිසායි බිල් ටික කිව්වෙත් නැහැ. ඔව්.
එනිසා පාර්ලිමේන්තුව විසිරුණ අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති බවත්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරුණා තියෙන වෙලාවක අලුත් පාර්ලිමේන්තුව රැස් වෙලා මාස 3ක් යනකම් මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පවතින බව 153 වන වගන්තිය උපුටා සඳහන් කරනවා. එය මීට පෙරද විසර්ජන පනතක් සම්මත වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ඇති අයවැය නීති රාමුව බව විශේෂයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබ දන්නා බව නොඇඟවීම. ඇත්තටම මේ ලිපිය කියාගෙන යද්දි හිතනවා ලැජ්ජාවක් තියෙන මිනිස්සෙක්ට සෑහෙන ලැජ්ජාවක් හිතන කාරණා. අපි මේ පාර්ලිමේන්තුව රැස් වෙලා යම්කිසි ආකාරයකින් රට ඒ කියන්නේ මේක කියන්නේ මේ අර්ථ දක්වා තියෙන නීති එහෙමයි. අපි කියමු යම්කිසි ආකාරයක පාර්ලිමේන්තුව රැස් වෙලා යම්කිසි අවස්ථාවකදී හයිසත්යක් රට ඇති වුණා කියලා. යම් කාලකෝලාහල සිදු වෙනවනේ සාමාන්‍ය මැතිවරණ මේ ඉවරුණා වෙනත් රටවල. ඒ සඳහා සමාජ ස්ථාවර වෙන්නත් මාස 3ක කාලයක් නීතියෙන් දීලා තියෙනවා. ඉතින් තාම මැතිවරණ දිනයක් හරියටම තාම පැහැදිලිව කියන්නේ නැහැ. ඔව්. දැන් තියෙන දිනේ අපි දන්නේ හරියට මැතිවරණ පවත්වන්න පුළුවන්ද කියලා. එහෙන් පැවැත්වුවට පස්සෙත් පාර්ලිමේන්තුව කැඳවලා මැතිවරණ පවත්වන පාර්ලිමේන්තුව කැඳවලා ඊට පස්සේ මාස 3ක කාලයක් පුළුවන්. ඒක අයවැයක් ඉදිරිපත් කරන සාධාරණ කාලයක්. විශාල කාලයක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ නීති රීති දැනගෙන තමයි මම හිතන්නේ මේ වගේ දේවල් කරන්නේ. ඔව්. දැන් පාර්ලිමේන්තුව රැස් කරන්න කියන ඉල්ලීම දිගින් දිගටම ඉදිරිපත් වෙන්නේ කොරෝනා මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු වලට උදව් කරන්න කියලානේ. දැන් එතකොට මෙතනදී ජනාධිපති ලේකම්වරයා යවන ලියුමේදී පිළිතුරු ලිපියේදී මංගල සමරවේ හිටපු මන්ත්‍රීවරයාට පැහැදිලිව කියනවා නීතියමය බලය තියෙනවා ජනාධිපතිවරයාට සල්ලි වියදම් කරන්න. එතකොට මේ රටේ ඉන්න විශේෂඥයෝ, සෞඛ්‍ය විශේෂඥයෝ, ආරක්ෂක විශේෂඥයෝ මේ සියලු දෙනාගේ උපදෙස් මත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කොරෝනා මර්ධනය කිරීම සඳහා. ඒක සාර්ථකත්වයක් අත්පත් කරගනිමින් සිටිනවා. එතකොට කොරෝනා මර්ධන වැඩපිළිවෙල සාර්ථක නම් මුදල් වියදම් කරන්න නෛතික බලයකුත් තියෙනවා නම් ඇයි නැවතත් මළගිය පාර්ලිමේන්තුවක් රැස් කරන්න කියන ප්‍රශ්නේ තමයි ඔබට මට තියෙන්නේ. කොහොමුණත් යෝජනා ඉදිරිපත් කිරීමේ අවංක වමනාවක් තියෙනවා නම් මේ මොහොතේදී මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලට දායකත්වය දක්වන්න අවස්ථාවක් උදා වෙනවා. මව්බිම් පුවත්පත සඳහන් කරනවා 4 වෙනිදා උදේ 10ට හිටපු මන්ත්‍රී 225ටම මහින්දගෙන් කැඳවීමක් කියලා. ඒ අනුව කොරෝනා වෛරසය පාලනය කිරීමට සහ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයේ ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද සියලුම මන්ත්‍රීවරුන් 4 වෙනි සඳුදා පෙරවරු 10ට අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. මන්ත්‍රීවරුන් 225 දෙනාම මේ විදිහට කැඳවලා තිබෙනවා. මේ අවස්ථාවට සෞඛ්‍ය විශේෂඥ ඒ කියන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා, හමුදා ප්‍රධානීන් ඇතුළු සියලුම දෙනා මේ අවස්ථාවට කැඳවා තිබෙනවා. රටේ අගමැතිවරයා විදියට එතකොට රටේ පවතින තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කරනවා. මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක්නේ. දැන් මීට කලින් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා අපි දන්නවා පාර්ලිමේන්තුව නියෝජනය කරපු පක්ෂ නායකයින් කැඳවලා අවස්ථා දෙකකදී දැනුවත් කරා. ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා කිව්වා. ඒ අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවාට ක්‍රියාත්මක කළා. ඒ වගේ මේ අවස්ථාවේදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මම හිතන්නේ පාර්ලිමේන්තුව යලි රැස් වෙනවා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ අරලියගහ මන්දිරේදී. ඉතින් හොඳ අවස්ථාවක් තියෙනවා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා කෑ ගහන ජනතා නියෝජිතන ගිහිල්ලා අගමැතිතුමා ප්‍රමුඛ රජයට කරුණු ඉදිරිපත් කරන්න, යම් ආකාරයක ප්‍රශ්න ඉදිරිපත් කරන්න, ඒවට උත්තර ලබා ගන්න, විවේචන ඉදිරිපත් කරන්න. ඒ මම හිතන්නේ හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔන්න එන්න කිව්වා. එනවද නැද්ද? මොකද්ද කියන්නේ කියලා අපි විරාමෙන් පස්සේ බලමු. අරලියගහ මන්දිරයට සඳුදු උදේ 10ට එන්න කියලා තියෙනවා. ආප්පයි කෝපි තියනවාද කියලා දන්නේ නැහැ. මොකක්ද මේකට ඒක නිසා යයිද නැයිද දන්නෙත් නැහැ. කොහොමුණත් අගමැති හිටපු മന്ത്രിවරු අරලියගහ මන්දිරයට කැඳවයි. TNA තීරණය අද ජවිපෙන් නිහඬයි. රනිල් සජිත් එකඟයි කියලා අරුණ වාර්තා කරනවා. හැබැයි මෞබිම කියනවා එක්සත් ජාතික පක්ෂය සාකච්ඡාවට යන්න තීන්දුව කරයි. ඒක ප්‍රසාද් වාර්තා කරන්නේ අපිට තාම නිල කැදවීමක් නැහැ කියලා සජිත් පාර්ශවය කියනවා. මොකද ප්‍රසාද් මේකේ අරුණ කියන විදිහට නම් රනිල් සජිත් එකඟයි. ඔව් නමුත් එක්සත් ජාතික පක්ෂය විදිහට පක්ෂයේ මහලේකම් අකිල රාජකාරියෝස මහත්මයා කියන්නේ මේ සඳහා අපි යනවා බොහොම සත්භාවයි. මොකද රටේ තියෙන ප්‍රශ්නයක් කතා කරන්න අගමැතිතුමා ආරාධනා කරපුවා හොඳයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ සහභාගී වෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ කරලා පස්සේ දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා, බෙදීමක් තියෙනවානේ. ඒ සමගි ජන බලවේගය මොකද කියන්නේ දැන් එක පුවත්පතක තියෙනවා කැමති උනායි කියලා. නමුත් මෞබිම පුවත්පතේ වාර්තා කරලා තියෙනවා තාමත් ඒ කියන්නේ නිල ආරාධනයක් උණු ලැබිලා නැහැ කියලා. ඒතකොට එක්සත් ජාතික පක්ෂයේ
අර්බුදකාරී තත්ත්වය ගැනත් යම්කිසි වැටහීමක් 4 වෙනිදා උදේ 10ට බලා ගන්න පුළුවන්. මොකද සමහරු එන්න පුළුවන්, සමහරු නෙන්න පුළුවන්. ඒතකොට එන්නේ නැත්තේ කාගේ කට්ටියද, ආයේ කාගේ කට්ටියද? මේ මං හිතන්නේ මේ වගේ බෙදීම් වලට යන්න නරකයි මේ රටේ තියෙන ප්‍රශ්නයත් එක්ක. සමගි වෙන්නත් උන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. නමුත් අපි දන්නේ දේශපාලනයේ තියෙන තුල කොතරම් ඔවුන් අතර තියෙන ප්‍රශ්නය ඇතුලෙන් ඔඩුදුවරද කියලා අපි තාම දන්නේ නැහැ. මේ වෙලාවේ වපුරන දේවල් අනාගතයේදී නෙලා ගන්න ලැබෙයි. කොහොමුණත් වපුරන දේවල් වලට පොහොර ලබා දෙන සෝදානම් යල සරු කරන්න බිලියන 10ක පොහොර කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි යල කණ්ඩේ හෙක්ටාර 5,23,500ක කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කළා. ඒ අනුව සපයුම් කරන වෙතින් පොහොර මෙට්‍රික් ටොන් 1,50,000ක් කඩිනමින් ලබා ගැනීමට නියමිතයි. මේ විදිහට මිලදී ගණන යූරියා, ෆොස්ෆේට් සහ පොටෑෂ් ඇතුළු පොහොර වර්ග 2020 මැයි 20 වෙනිදා සිට ගොවි ජනතාවට බෙදා හැරීමට කටයුතු සැලසුම් කරලා තිබෙනවා. මීට අමතරව අල, ලූණු, මිරිස්, කහ, සුදු ලූණු වැනි අත්‍යවශ්‍ය භෝග 16ක් සඳහා පනවා ඇති සහතික මිල අඛණ්ඩව පවත්වා ගන්නා බවත් කැබිනට් මණ්ඩලය තීරණය කළා තිබෙනවා. මේ විදිහට රසායනික පොහොර සඳහා සහන ලබා දෙනවා වගේම රසායනික පොහොර මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කරනවා වගේම කොම්පෝස්ට් සහ කාබනික පොහොර භාවිතය සඳහාත් දිරිගැන්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මොකද මේ කාලේ හොඳම කාලයක් දිනුස. දැන් ගෙවත්තේ තියෙන කැලිකස එකතු කරගෙන කොම්පෝස්ට් හදන්න පුළුවන්. ඔව්. ගෙවතු වගාව පටන් අරන් තියෙන්නේ. මොකද දැන් අපි කතා කළා මේ කැලණි ගඟේ ජලය පිරිසිදු වෙලා කියලා. එතකොට දැන් නැවත ලොක් අවුට් වුණාම එහෙම නැත්නම් යථා තත්ත්වයට පත් වුණාට පස්සේ ආයේ ජලය අපිරිසිදු වෙනවා නම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පරිසර නීති තිබියදී බියගම කලාපයේ කර්මාන්ත ශාලාවලින් පරිසර නිලධාරීන්ගේ ඇහැට වැලි ගහලා රසායන ද්‍රව්‍ය ජලයට මුසු කරනවා කියන එක. එතකොට එහෙමනම් මින් පස්සෙවත් එය අවම කරගන්න කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය දියත් කරයිද කළ යුතුයි සහ කරාවි කියන තැන ඉඳලා අපි බලාගෙන ඉන්නවා. කර්මාන්ත ශාලා හිමියන්ගේ සහයෝගය හිමි වෙන්න ඕනේ. මහජන බැංකුවෙන් අස්වැන්නක් ගොවියාට අත දෙන්න. ඒ අනුව මහජන බැංකුව විසින් අස්වැන්න නමින් නව යෝජනා ක්‍රමයක් ගොවි ජනතාවට හඳුන්වා දීමට නියමිතයි. ලබන සතියේ ඉඳලා මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේ මහ බැංකුව විසින් යෝජනා කරන දේවල් කැබිනට් මණ්ඩලය ගන්න යෝජනා ජනතාව අතට හරියට පත් වෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. මොකද ලීසින් පහසුකම් ආදිය ඒ වගේම දැන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රධානීන් ප්‍රකාශ කරනවා මේ ඇතැම් වාණිජ්‍ය බැංකු මේ දේ ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා මහ බැංකුව ලබන උපදෙස්. ඇතැම් ලීසින් ආයතන මම හිතන්නේ ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද මහ බැංකුවට කියනවා අපි සේරම පිළිගන්නවා කියලා. නමුත් ජනතාව පාරිභෝගිකයා ගියාට පස්සේ කියනවා අපිට එහෙම උපදෙසක් ලැබිලා නැහැ කියලා. ඒතකොට අදාළ ගැසට් නියෝජන නිකුත් කරලා තියෙන චක්‍රක නිකුත් කරලා තියෙද්දී දැන් එහෙම කරන්න එපා. මම හිතන්නේ මහ බැංකුව දැඩි ලෙස නීතිය කටයුතු කරන්න යනවා එවැනි ආයතන වලට ඉදිරියේදී. අප්‍රේල් මාසයේ නිමවුනේ තවත් තරුවක් නිවී යමින් රිෂි කපූරුත් ඉර්ෆාන්ට එකතු වෙයි කියලා මව්බිම වාර්තා කරනවා. රිෂි කපූර් කියන ජනප්‍රිය හින්දි තාරකාවත් නිවී ගියා. ඒ වගේම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සටනලුවත් සඳහන් කළා. සමුගත්තා. ඔව්. ඊළඟට විදේශ පුවත්පතට අවධානය යොමු කළොත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇලෙක්සැන්ඩර් බාලසූරිය ප්‍රනාන්දු. ඔව්. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට පුතෙක් සබම් පවුඩර් අරගෙන යන්න විදියකුත් නැහැ. මොකද ලොක්ඩවුන් සිටුේෂන් එක නිසා. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ බිරිඳ නෙවෙයි සහකාරිය අතරම. මොකද කැරි සිමොන් අවුරුදු 32ක් වන බොරිස් ජොන්සන්ගේ සහකාරිය ඊයේ පුතෙක් වැදුවා. මේ වන විට දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා කියලා කියන්නේ. විශේෂයෙන්ම බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කොරෝනා වැළඳිලා සුව වෙලා දැනට දවස් 2-3යි වෙන්නේ. හැබැයි මේ අවස්ථාවේදී දරු උපත සිදු වන අවස්ථාවේදී ඔහුත් ළඟ ඉඳලා තියෙනවා. මේ බොරිස් සහ කැරි සිමොන් කියන යුවල විශේෂයි. ඒ තමයි බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළ අවිවාහක යුවලක් බ්‍රිතාන්‍යයේ මේ අගමැති නිවාසයේ නිල නිවාසයේ පදිංචි වෙලා ඉන්න පළවෙනි අවස්ථාව. බොරිස් ජොන්සන් සහ කැරි සිමොන් අතර විවාහයක් සිදු වෙලා නැහැ. ඇය ඔහුගේ සහකාරිය පමණයි. මේ අතර ට්‍රම්ප් කියනවා චීනයේ අරමුණ මා පරාජය කිරීමයි කියලා. ඒ කියන්නේ මේ වෛරසය කොරෝනා වෛරසය ව්‍යාප්ත වුණේ මාව ඊළඟ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන එක වළක්වන්න. මොකද මම චීනයට එරෙහිව ආර්ථික යුද්ධයක් දියත් කළා. ඒ යුද්ධයට චීනය මාත් එක්ක තරහ වුණා. ඒ නිසා චීනය කැමති නැහැ ඊළඟ වතාවේ මම ජනාධිපති වෙනවට. ඒ හින්දා තමයි මේ කොරෝනා මර්ධනය කරන්න කටයුතු කළ තිබෙන්නේ. හොඳ සටන් පාඨයක් අරගෙන තියෙනවා. දැන් ට්‍රම්ප් දැන් ඉඳන් මැතිවරණ සූදානම් වෙනවා. ඔව්. කොහොමුණත් අපි සූදානම් අද
උදේ පත්තරෙන් සමුගන්න ශ්‍රී ලාංකේය කම්කරු පන්තිය දිනේවා කියලා වාර්තා කර සිටින්නේ එහෙම නැත්නම් කතුව කියන සඳහන් කරන අද මවබිම් පුවත්පත ලෝකේ කම්කරු ජනතාව මේ තීරණාත්මක මොහොතකයි කම්කරු දෙන්නේ සමරන්නේ රැකියාවලින් දොට්ට දාන තත්ත්වයක් තියෙනවා ඒ නිසා මේ ලෝකයේ වහාම හෙට දිනේම යථා තත්ත්වයටපත් වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අපි සමුගන්නවා නැවත ලබන සඳුදා හමු වෙන බලාපොරොත්තුව ශ්‍රී ලාංකේය කම්කරු පන්තිය දිනේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ඔබට සුබ දවසක් ආයුබෝවන්